පාඩමට අද දවසේ අපි කතා කරන්නේ රසායනික ප්‍රතික්‍රියා වර්ග සම්බන්ධව. රසායනික ප්‍රතික්‍රියා ගත්තට පස්සේ පුතේ දැන් අපි රසායනික ප්‍රතික්‍රියාවක් කියලා කිව්වෙ මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවක් කිව්වෙ මොකද්ද? යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් විපර්යාසයකට ලක් වී නව ද්‍රව්‍යයක් හෝ නව ද්‍රව්‍ය කිහිපයක් නිපදවීම. ඔව් යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් විපර්යාසයට ලක් වෙලා නව ද්‍රව්‍යයක් හෝ නව ද්‍රව්‍ය කිහිපයක් සෑදීමේ ක්‍රියාවලිය තමයි අපි රසායනික ප්‍රතික්‍රියාවක් විදිහට හඳුන්වන්නේ. රසායනික ප්‍රතික්‍රියා ගත්තට පස්සේ පුතේ රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත වෙනකොට රසායනික විපර්යාස මත ගැටි උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒකට උෂ්ණත්වය වෙනස් වීම, වර්ණය වෙනස් වීම, අවක්ෂේපයක් සෑදීම, වායුවක් පිටවීම, ආලෝකය හෝ ශබ්දය පිටවීම, ගන්ධයක් ඇතිවීම. ඔන්න ඔය කියන විපර්යාස රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත සිදු වෙන්න පුළුවන්. ඒතර ඔය විපර්යාස සඳහා උදාහරණ ප්‍රතික්‍රියා බැලුවා අපි. ඒතර රසායනික ප්‍රතික්‍රියාවක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔය විපර්යාස වලින් අවම වශයෙන් එකක් හෝ විය යුතුමයි. හරි ඊළඟට මේ රසායනික ප්‍රතික්‍රියා ගත්තට පස්සේ පුතේ මේ රසායනික ප්‍රතික්‍රියාවල ස්වභාවය අනුව මේවා අපි ප්‍රධාන වශයෙන් වර්ග හතරකට වෙන් කරනවා. ඒ වර්ග හතර තමයි රසායනික සංයෝජන, රසායනික වියෝජන, ඒක විස්ථාපන සහ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා විදියට ප්‍රතික්‍රියා වර්ග හතරක් අපි ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියා ඒ වර්ග හතරකට වෙන් කිරීම සිදු කරනවා. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා, ඊළඟ රසායනික වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා සහ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා විදියට. හරි අපි බලමු මේ එක් එක් ප්‍රතික්‍රියා වර්ග ගැන. අපි බලමු ඉස්සෙල්ලාම පුතේ රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් ගැන. රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් කියන්නේ මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක්. හරිද? මූල ද්‍රව්‍ය එහෙම නැත්නම් මූල ද්‍රව්‍ය සංයෝග. එහෙම නැත්නම් සංයෝග එකතු වෙලා නව සංයෝගයක් නැත්නම් තනි සංයෝගයක් සෑදීමේ රසායනික ප්‍රතික්‍රියා අපි හඳුන්වනවා රසායනික සංයෝජන ප්‍රතික්‍රියා විදියට. හරිද? මේ උතර වලට ඔය යටින් පෙන්නලා තිනවා A සහ B කියලා සංඝටක දෙකක් තිනවා. ඒ සංඝටක දෙක තුල C කියලා සංයෝගයක් නව සංයෝගයක් හදනවා. එතකොට මෙතනදී සංඝටක දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. කොහොම හරි කීපයක් සම්බන්ධ වෙලා තනි සංයෝගයක් නව සංයෝගයක් තමයි හැදෙන්නේ. එතකොට ඔය A ධන B ඊතලයක් C වලින් ඔය ප්‍රතික්‍රියාව මතක තියාගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ප්‍රතික්‍රියා වර්ගීය හැඳින්වීම මතක තියාගන්න පුළුවන්. ඒතර උතන A සහ B කියලා කියන්නේ එක්ක මූල ද්‍රව්‍ය දෙකක්. එහෙම නැත්නම් මූල ද්‍රව්‍යයක් හෝ සංයෝගයක්. එහෙම නැත්නම් සංයෝග දෙකක්. ඉතින් ඔයක A ධන B ඊතලයක් C කියන එක මතක තියාගන්න පුළුවන් නේ. ඉතින් ඒකෙන් අපිට පුළුවන් ඔය ප්‍රතික්‍රියාව මෙහිම අර්ථ දක්වන්න. මූල ද්‍රව්‍ය හෝ මූල ද්‍රව්‍ය සංයෝග හෝ සංයෝග එකතු වී නව සංයෝගයක් සෑදීමේ ක්‍රියාවලිය. නවතහ ගන්න. එතකොට AB කියන දෙන්න මූල ද්‍රව්‍ය දෙකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මූල ද්‍රව්‍යයක් හෝ සංයෝගයක් වෙන්නත් පුළුවන්. සංයෝග දෙකක් වෙන්නත් පුළුවන්. මේ ඇත්තටම මේ රැලිනක නිදිමරාගෙන කටපාඩම් කරන්න ඕන දේවල් නෙවෙයි. හරියට තේරුම් ගන්නවා නම් ඉතා සරලව මේ මත තියාගන්න පුළුවන්. විද්‍යාව කියලා කියන්නේ උතේ මේ ඇත්තටම කටපාඩම් කරන විෂයක් නෙවෙයි. විද්‍යාව කියලා කියන්නේ තාර්කිකව මතක තියාගන්න පුළුවන් විෂයක්. ඕනම දෙයකට අනිවාර්යෙන් පරිසරයක සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය එක්ක හරි පහසුවෙන් මතක තියාගන්න ඕනන්නේ අපි කරන්න ඕනි මේ සම්බන්ධතා පුළුවන් තරම් පරිසරයත් එක්ක සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධතාවය ඇසුරින් මේව මතක තියාගන්න උත්සාහ කරන එක. හරිද? හරි එතකොට නැවත අහගන්න පුතේ රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ මූල ද්‍රව්‍ය හෝ මූල ද්‍රව්‍ය සංයෝග එකතු වී නව සංයෝගය සෑදීමේ රසායනික ප්‍රතික්‍රියා අපි හඳුන්වනවා රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් විදියට. මේ වගේ සංයෝජන ප්‍රතික්‍රියා විශාල ප්‍රමාණයක් තියෙනවා. බලමු ඒකට උදාහරණ. මේ තියෙන වගේ රසායනික සංයෝජන ප්‍රතික්‍රියා කීපයක්. පොටෑසියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කළ පොටෑසියම් ඔක්සයිඩ් හදනවා. සෝඩියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කළ සෝඩියම් ඔක්සයිඩ් හදනවා.
කැල්සියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ඔක්සයිඩ් හදනවා. ඊළඟට මැග්නීසියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. ඇලුමිනියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඇලුමිනියම් ඔක්සයිඩ්, කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ඩයොක්සයිඩ් හදනවා. ඔය DNA සංයෝග මූලද්‍රව්‍ය සංයෝග වල ස්වභාවය. ඊට පස්සේ තව එවැනි ප්‍රතික්‍රියා කීපයක් තියෙනවා. හයිඩ්‍රජන් ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා HCl හදනවා, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හදනවා. සෝඩියම් ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ක්ලෝරයිඩ්, ඇලුමිනියම් ක්ලෝරින් සම ප්‍රතික්‍රියා කරලා ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ පොටෑසියම් ඔක්සයිඩ් ජලයක ප්‍රතික්‍රියා කරලා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. සෝඩියම් ඔක්සයිඩ් ජලයක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් ජලය සම ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් ජලය සම ප්‍රතික්‍රියා කරලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ් ජලය සම ප්‍රතික්‍රියා කරලා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. හරිද? ඒතකොට ඒ රසායනික සංයෝජන ප්‍රතික්‍රියා සඳහා උදාහරණ. මොකද දැන් ඔය ඔච්චර උදාහරණ විශාල ප්‍රමාණයක් මම පෙන්නුවට ඔක්කොම ටික ඔයාලට ඕනේ නැහැ. ඔතන අපි ලියා ගන්නකොට මම දෙන්නේ අනිවාර්යයෙන් අපි පෙළ පොතේ තියෙන ප්‍රතික්‍රියා ටික ලියා ගන්න ඕනේ. මොකද විභාගෙට අහනකොට අපි ඔය වගේ 100ක් උනන් ලියන්න පුළුවන්. 100ක් ලිව්වත් වැඩක් නැහැ. අර පොතේ තියෙන ප්‍රතික්‍රියා ටිකකින් තමයි ගොඩක් වෙලාවට විභාගෙට අහන්නේ. මොකද ඒවා චුට්ටක් එහෙම වෙනස් කරාට ගොඩක් වෙලාවට පොතේ සිලබස් එකේ තියෙනවනේ. ඒ නිසා මේ විෂය නිර්දේශය ඇතුළේ තියෙනවා අනිවාර්යෙන් අපි මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න කියන ඔය ප්‍රතික්‍රියා ඉතින් කොහොමද මේ ප්‍රතික්‍රියාව දිහා බැලුවට පස්සේ ඒක අපිට කියන්න පුළුවන් සංයෝජනද වියෝජනද එක විස්ථාපන ද්විත්ව විස්ථාපන දෙක කියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අර A ධන B වලින් C හැදෙනවා නම් ඒක සංයෝජන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ A මේ විදිහට සරලව මතක තියාගන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපි යනවා රසායනික වියෝජන ප්‍රතික්‍රියාවලට. රසායනික වියෝජන ප්‍රතික්‍රියාව ගත්තට පස්සේ පුතේ මේ රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ යම් සංයෝගයක් වියෝජනය වෙනවා කියලා කියන්නේ වෙන් වෙනවා කියන්නේ. වියෝජනය වෙලා මූල සරල සංයෝග හැදෙනවා. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය බවට පත්වීම අපි හඳුන්වනවා රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක් විදියට. යම් සංයෝගයක් වියෝජනය වී සරල සංයෝග හෝ මූලද්‍රව්‍ය බවට පත්වීමේ ප්‍රතික්‍රියාව අපි හඳුන්වන්නේ රසායනික වියෝජන ප්‍රතික්‍රියාව විදියට. ඒතකොට මේකෙදී අපිට පොදු සූත්‍රයේ විදියට මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න පුළුවන්. ඒ කියලා ප්‍රතික්‍රියාවක් තියෙනවා. සංයෝගයක් තියෙනවා. ඒක වියෝජනය වෙලා B හා C බවට පත් වෙනවා. ඒතර ඔය B හා C සරල සංයෝග වෙන්නත් පුළුවන්. සංයෝගයක් හෝ මූලද්‍රව්‍ය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය වෙන්නත් පුළුවන්. හරි, ඒ අනුව යම් සංයෝගයක් වියෝජනය වී සරල සංයෝග හෝ මූලද්‍රව්‍ය බවට පත්වීම අපි හඳුන්වන්නේ රසායනික වියෝජන ප්‍රතික්‍රියාව විදියට. යම් සංයෝගයක් වියෝජනය වී සරල සංයෝග හෝ මූලද්‍රව්‍ය බවට පත්වීම අපි හඳුන්වන්නේ රසායනික වියෝජන ප්‍රතික්‍රියාව විදියට. බලමු රසායනික වියෝජන ප්‍රතික්‍රියාව සඳහා උදාහරණ. මේ තියෙන වෙන එක උදාහරණයක් පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම පොටෑසියම් මැංගනේට්, මැංගනීස් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් වායුව හැදෙනවා. ඒක බලන්න තොරතුරු මෙතනදී ඒ සංයෝගය වියෝජනය වෙලා සරල සංයෝග මූලද්‍රව්‍ය බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ කැල්සියම් කාබනේට් තාප වියෝජනයෙන් කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් කියන සංයෝග හැදෙනවා. ඊළඟට මේ තියෙන තවත් එකක් සිල්වර් ඔක්සයිඩ් වියෝජනය වෙලා සිල්වර් සහ ඔක්සිජන් වායුව හැදෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙලා ජලය සහ ඔක්සිජන් වායු බවට පත් වෙනවා. ඊළඟට පොටෑසියම් නයිට්‍රේට් රත් කිරීමේදී තාප වියෝජනය වෙලා පොටෑසියම් නයිට්‍රයිඩ් සහ ඔක්සිජන් වායු බවට පත් වෙනවා. පොටෑසියම් ක්ලෝරේට් තාප වියෝජනයෙන් පොටෑසියම් ක්ලෝරයිඩ් සහ ඔක්සිජන් වායු බවට පරිවර්තනය වෙනවා. හරි, ඒතකොට ඒ අපි බලුවේ රසායනික වියෝජන ප්‍රතික්‍රියා ගැන.
ඊළඟට අපි කතා කරන්න යන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා ගැන. එතකොට මේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා ගත්තට පස්සේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවකදී වෙන්නේ මෙහෙම මේ වගේ දෙයක්. සංයෝගයක් තියෙනවා. මේ සංයෝගයට අපි සංයෝගයේ පවතින මූල ද්‍රව්‍ය තියෙනවනේ. ඒතකොට වෙනත් මූල ද්‍රව්‍යයක් මගින් ඒ සංයෝගයේ තියෙන මූල ද්‍රව්‍යයක් ඉවත් කරලා ඒ මූල ද්‍රව්‍යයේ හිමි ස්ථානය අත්පත් කරගන්න. හරිද? සංයෝගයක යම් මූල ද්‍රව්‍ය තියෙනවනේ. ඒතකොට වෙනත් මූල ද්‍රව්‍යයක් මගින් ඒ සංයෝගයේ තියෙන මූල ද්‍රව්‍යයක් අයින් කරලා ඒ මූල ද්‍රව්‍යයේ හිමි ස්ථානය අත්පත් කර ගැනීමේ රසායනික ප්‍රතික්‍රියා අපි හඳුන්වනවා ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. මෙන්න මේ වගේ. බලන්න මෙතන ඔයාලට මේකේ තියෙනවා මේ BC කියලා සංයෝගයක් තියෙනවා. BC කියලා සංයෝගය එතකොට A කියලා මූල ද්‍රව්‍යයක් යොදනවා සංයෝගයට. දැම්මම එතන B අයින් කරලා B හිමි ස්ථානය A වගින් අත්පත් කරගන්න. හරිද? ඒතකොට පුතේ ඔය විදිහ ප්‍රතික්‍රියා තමයි අපි හඳුන්වන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව විදිහට. ඒතකොට ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මූල ද්‍රව්‍යයක් මගින් යම් සංයෝගික පවතින මූල ද්‍රව්‍යයක් විස්ථාපනය කර ඊට හිමි ස්ථානය අත්පත් කර වෙනස් සංයෝගයක් සෑදීමේ ප්‍රතික්‍රියා. ඒ අපි හඳුන්වන ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව විදිහට. දැන් ඔකේ BC කියලා සංයෝගයට BC කියලා සංයෝගය සමග A මූල ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා B අයින් කරලා B ට හිමි ස්ථානය A මූල ද්‍රව්‍ය මගින් අත්පත් කරගන්නවා. ඒ මගින් නව සංයෝගයක් හදනවා AC කියලා. එතකොට මෙහිදී බලන්න දැන් BC වලින් B අයින් කරන්න දැන් A ට පුළුවන් නේ. එතකොට මෙතන BC වලින් B අයින් කරලා ඒක නව සංයෝගයක් හදන්න නම් අනිවාර්යෙන් මේ A කියන කෙනා තුල B ට වඩා මොන හරි B ට වඩා වැඩිපුර දේවල් කියන්න ඕනේ. හරි. එතකොට මෙහිදී B ට වඩා වැඩිපුර තියෙන ළඟ ප්‍රතික්‍රියාශීලීත්වය. සක්‍රියතා ශ්‍රේණිය ගැන අපි කතා කරනවා ඉස්සරහට. එතකොට සක්‍රියතා ශ්‍රේණියේ දැන් සංයෝගුණත් බලාගෙන ඉන්නේ බලනකොට එයාට වඩා දැන් මෙයා සංයෝගය හදාගෙන ඉන්නවා. එයාට වඩා ප්‍රබල කෙනෙක් ආපු ගමන් අර ඇතැරලා පයින් ගහලා අලුත් කෙනා සම්බන්ධ කරගන්න. හරිද? ඉතින් හැම වෙලේම ප්‍රබලයාට තමයි අවස්ථාව තියෙන්නේ. දුබලයා හැලිලා යනවා. එතකොට ඒ තමයි මෙතන ප්‍රබලයා වෙන්නේ. ඒ ප්‍රබලයෙක් බීට වඩා ප්‍රබලයෙක් වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය බීට වඩා ඒ වල වැඩි වෙනවා. එහෙම පුළුවන්කම තිබුණොත් තමයි එතනින් B අයින් කරලා නව සංයෝගයක් හදන්න පුළුවන් වෙන්නේ. නැතුව මේ ඕන මූල ද්‍රව්‍යයක් දැම්ම බල සමග ඔය BC ප්‍රතික්‍රියා කරන්නේ. අනිත් BC ප්‍රතික්‍රියා කරන්නේ බීට වඩා වැඩිපුර හැන්ඩ්සම් කෙනෙක් આવොත් තමයි. ඒ කියන්නේ වැඩිපුර ශක්තිමත් වැඩිපුර ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි කෙනෙක් આવොත් තමයි B අයින් කරලා C ඒක සම්බන්ධ වෙන්නේ. හරි. ඒකට ඔය විදිහට මූල ද්‍රව්‍යයක් මගින් යම් සංයෝගයක පවතින මූල ද්‍රව්‍යයක් විස්ථාපනය කර එම මූල ද්‍රව්‍යයේ හිමි ස්ථානය අත්පත් කර ගැනීමේ ප්‍රතික්‍රියා අපි හඳුන්වනවා ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව විදිහට. හරිද? බලමු අපි ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවල උදාහරණ. බලන්න කොපර් සල්ෆේට් සංයෝගය සමග මැග්නීසියම් ප්‍රතික්‍රියා කරලා හදනවා කොපර් අයින් කරලා මැග්නීසියම් සල්ෆේට් කොපර් විස්ථාපනය වෙනවා. ඊළඟට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග මැග්නීසියම් ලෝහය ප්‍රතික්‍රියා කරලා හදනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් හයිඩ්‍රජන් විස්ථාපනය වෙලා යනවා. ඊළඟට කොපර් සල්ෆේට් සමග සිංක් කියන දැන් මෙතනදී බලන්න මේ නැවත මම යන්නම් අර ප්‍රතික්‍රියා දෙකට. දැන් මෙතන පුතේ කොපර් වලට වඩා මැග්නීසියම් වල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. ඒ නිසා තමයි කොපර් අයින් කරලා කොපර්ට හිමි ස්ථානය අත් කරගෙන මැග්නීසියම් සල්ෆේට් හදන්නේ. කොපර් විස්ථාපනය වෙනවා. මෙතන හයිඩ්‍රජන්ට වඩා මැග්නීසියම් වල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණිය දිහා බැලුවට පස්සේ අපිට ඔක හොඳටම තේරුම් ගන්න පුළුවන්. සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් ඉන්නේ හයිඩ්‍රජන් වඩා මැග්නීසියම් ගොඩක් ඉහළින් ඉන්නේ. ඒ නිසා හයිඩ්‍රජන් අයින් කරලා මැග්නීසියම් මෙතන සම්බන්ධ වෙනවා.
ඊළඟට දැන් කොපර් සල්ෆේට් එක සිංක් ප්‍රතික්‍රියා කරලා සිංක් සල්ෆේට් හදනවා. මෙතන කොපර්ට වඩා සිංක් වල ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩක් වැඩි. ඒ නිසා තමයි සිංක් සල්ෆේට් හදලා කොපර් විස්ථාපනය කිරීමේ හැකියාව තියෙන්නේ. ඊළඟට සිල්වර් නයිට්‍රේට් සමග කොපර් ප්‍රතික්‍රියා කරලා හදනවා කොපර් නයිට්‍රේට් සිල්වර් විස්ථාපනය වෙනවා. ඒතකොට සිල්වර් වලට වඩා කොපර් වල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. ඒ නිසා තමයි මේ සිල්වර් ඉවත් වෙලා විස්ථාපන කොපර් හැදෙන්නේ. කොපර් නයිට්‍රේට් හැදෙන්නේ. හරි ඊට පස්සේ පුතේ අපිට තියෙන්නේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා ගැන. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවලදී කරන්නේ සංයෝගවල තියෙන මූල ද්‍රව්‍ය හෝ අයන කන්ද හුවමාරු කර ගන්න. සංයෝග දෙකක් සමග තමයි මේ කියන්නේ සංයෝග දෙකක් මේක තියෙන මූල ද්‍රව්‍ය හෝ මේ අයන කන්ද සම වෙනස් මේ අයන කන්ද හුවමාරු කරගෙන මෙන්න මේ විදිහට වෙනත් සංයෝග හදනවා. බලමු අපි. එතකොට ඔය තියෙන්නේ AB කියලා සංයෝගයක් තියෙනවා CD කියලා සංයෝගයක් තියෙනවා. AB එක්කන් හිටියට ඉන්නේ කැමැත්තකින් නෙවෙයි. C මෙතන D එක්කන් හිටියට ඉන්නේ කැමැත්තකින් නෙවෙයි. දැන් ඔය දෙන්න එකට හම්බෙච්ච ගමන් මොකද කරන්නේ? A සම්බන්ධ වෙනවා D ත් එක්ක C සම්බන්ධ B සම්බන්ධ වෙනවා C ත් එක්ක සම්බන්ධ වෙලා අලුත් සංයෝග දෙකක් හදනවා. හරිද? ඒතර මෙන්න මේ විදිහේ ප්‍රතික්‍රියා තමයි අපි හඳුන්වන්නේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව විදිහට. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ යම් සංයෝගයක අඩංගු මූල ද්‍රව්‍ය හෝ අයන කණ්ඩයක් වෙනත් සංයෝගයක අඩංගු මූල ද්‍රව්‍ය හෝ අයන කණ්ඩ සමග හුවමාරු වෙලා හුවමාරු වීම ප්‍රතික්‍රියා අපි හඳුන්වනවා ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව විදිහට. යම් සංයෝගයක අඩංගු මූල ද්‍රව්‍ය හෝ මූල ද්‍රව්‍යයක් හෝ අයන කණ්ඩයක් වෙනස් සංයෝගයක අඩංගු මූල ද්‍රව්‍යයක් හෝ අයන කණ්ඩයක් සමග හුවමාරු වීමේ ප්‍රතික්‍රියා අපි හඳුන්වනවා ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව විදිහට. හරිද? එතකොට බලමු ඒ වගේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා වලට උදාහරණ මොනවද කියලා. ඔය තියෙන මේ වගේ උදාහරණ කීපයක්. සිල්වර් නයිට්‍රේට් HCl එක ප්‍රතික්‍රියා කරලා හදනවා සිල්වර් ක්ලෝරයිඩ් ධන නයිට්‍රික් අම්ලය. දැන් මෙතනදී බලන්න පුතේ මේ ඊතලෙ මේ පහළට ඊතලයක් දාලා තියන්නේ ඇයි? ඒකට හේතුව දන්නවද? දැන් මෙතන මේ ඊතල ප්‍රතික්‍රියාවෙන් පැත්තනේ පෙන්නන්නේ. මෙතන මේ ඊතලයක් දාලා තියන්නේ පහළට. කවුද දන්නේ ඒකට හේතුව? කවුරුත් ඒකට හේතුව දන්නේ. මොකක්ද? අවක්ෂේපයක් ඉතුරු වෙනවා. very good. මොකක් හරි කියනකොට අවක්ෂේපයක්. අවක්ෂේපයක් හැදෙනවා කියන තමයි ඔකෙන් ඊතලෙන් ඒ කියන්නේ පෙන්නම් කරලා තියෙන්නේ. අවක්ෂේපයක්. එතකොට සිල්වර් ක්ලෝරයිඩ් කියන්නේ අවක්ෂේපයක්. දැන් මෙතනදී බලන්න සිල්වර් ඉන්නේ නයිට්‍රේට් එක හයිඩ්‍රජන් ඉන්නේ ක්ලෝරින් එක මේ දෙන්න හොමාරු කර ගන්නවා. සිල්වර් යනවා ක්ලෝරින් එක හයිඩ්‍රජන් යනවා නයිට්‍රේට් එක. ඊළඟ සිල්වර් ක්ලෝරයිඩ් දන නයිට්‍රික් HNO3 නයිට්‍රික් අම්ලය හදනවා. ඊළඟ ලෙඩ් නයිට්‍රේට් සල්ෆියුරික් මේ දෙන ප්‍රතික්‍රියා කරලා හදනවා ලෙඩ් සල්ෆේට් ධන නයිට්‍රේට් නයිට්‍රික් අම්ලය. බේරියම් ක්ලෝරයිඩ් ධන සෝඩියම් සල්ෆේට් ප්‍රතික්‍රියා කරලා හදනවා බේරියම් සල්ෆේට් ධන සෝඩියම් මෙතන බේරියම් ක්ලෝරයිඩ් ධන සෝඩියම් සල්ෆේට් තියෙන්නේ. මේ දෙන්න අතර ප්‍රතික්‍රියාව හදනවා බේරියම් සල්ෆේට් ධන සෝඩියම් ක්ලෝරයිඩ්. ෆෙරස් සල්ෆේට් ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ දෙන්න ප්‍රතික්‍රියා කරලා හදනවා ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් ධන සෝඩියම් සල්ෆේට් කියන සංයෝගය. ඊට පස්සේ කැල්සියම් ක්ලෝරයිඩ් සෝඩියම් කාබනේට් මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා හදනවා හුවමාරු වෙලා කැල්සියම් කාබනේට් ධන සෝඩියම් ක්ලෝරයිඩ්. ඊළඟට සෝඩියම් කාබනේට් ධන හයිඩ්‍රොක්ලෝරික් ප්‍රතික්‍රියාවෙන් හදනවා සෝඩියම් ක්ලෝරයිඩ් ජලය කාබන් ඩයොක්සයිඩ් වායු. ඊතලයේ උඩට තියෙනවා නම් මේක වායු පිට වෙනවා. ඊතලයේ පහළට තියෙනවා අවක්ෂේපයක් තැන්පත් වෙනවා. ද්‍රෝණ විදියට අපිට රසායනික ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා සඳහා උදාහරණ ප්‍රතික්‍රියා ගන්න පුළුවන්. හරි. right ඉතින් අපි ඔන්න ප්‍රතික්‍රියා වර්ග ඔක්කොම ගැන කතා කරා. මේ ඒ ප්‍රතික්‍රියා සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ.
ගැටලු තියෙනවා නම් අහන්න. අපි නැත්තම් ඔක පොඩ්ඩක් ලියා ගමු, සටහනක් දාගමු. ගැටලු තියෙනවා නම් අහන්න. right. එහෙනම් ගැටලු නෑ වගේනේ. හරි එහෙනම් අපි ලියාගමු. මේ වගේම මේ අහගන්න මේ පාඩම නම් මග අරින්න එපා එක දවසකවත්. මොකද ඊළඟට දැන් අපිට ඊළඟට තියෙන කොටස එහෙම ඉතාම වැදගත්. ඊළඟට අපිට තියෙනවා ප්‍රතික්‍රියා තුලිත කිරීම. ඒ තුලිත කිරීම මම කියන්නේ දැන් මම පාඩම් පටන් ගන්න දවසේ කිව්වා මේ තුලිත කිරීම වගේ දේවල් සරල දේවල්. හැබැයි ඕක කවදාවත් තනින් ඉගෙන ගන්න අමාරුයි. නේ? දැන් සමහර දේවල් තියෙනවා අපිට මේ නෝට් එකක් ලියාගෙන නෝට් එක බලලා ඒක තේරුම් ගන්න පුළුවන් කොටස් තියෙන විද්‍යාවේ. නමුත් මේ වගේ තුලිත කිරීම වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම ඉන්න ඕන සම්බන්ධ වෙන්න ඕන. ඒක මොකද මේ වගේ කොටසක් මගහරනවා කියලා කියන්නේ රසායන විද්‍යාවම මගහරනවා වගේ තමයි. ඔය මෞල්‍ය ආශ්‍රිත ගණනය කිරීම සඳහා රසායන විද්‍යාවේ තියෙන ගොඩක් ගණනය කිරීම සඳහා මේ තුලිත කිරීම වැදගත් වෙනවා. ඊටාම වැදගත් කොටසක්. හරිද? ඊළඟ දවසේ අපි තුලිත කිරීම ගැන තමයි කතා කරන්නේ. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධ වෙන වගේම අද සම්බන්ධ වෙලා නැති අයටත් කියන්න යාළුවන්ට දැනුවත් කරන්න. මොකද ඒ තරම් අතිශයින්ම වැදගත් කොටසක්. හරිද? එතනින් හරියට තියෙන ඔක්කොම ටික එහෙමයි. තුලිත කිරීම තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ ඔය සක්‍රියතා ශ්‍රේණිය ගැන අපි කතා කරනවා. ඒකත් ආවර්තාවක වගේම අතිශයින් වැදගත් කොටසක්. මේ කියන්නේ මේ පාඩම ඉතාම වැදගත් කොටස. රසායන විද්‍යාවේ තියෙන මේ වායු නිෂ්පාදනය කියන්නේ ඒවා අනිවාර්ය විභාග වලට අහන්න පාස්. ඉතින් එක දවසක්වත් මග අරින්න එපා. අසනීපයක් හැදුනොත් ඒ විදිහින් කරන්න දෙයක් නැහැ. හදිසි ගමනක් බිමනක් යන්න උනොත් එහෙම දෙයකට නැතුව නිකන් මේක මේ හේතුවක් නැතුව මේ සම්බන්ධ නොවී ඉන්න එපා. හරි අපි ලියාගමු පුතේ රසායනික ප්‍රතික්‍රියා අවසන් කරලා ඇත්තේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ඉහත විපර්යාස වලින් එකක් හෝ සිදුවිය යුතුය කියලාද? එහෙමද පුතේ? හරි. ලියාගන්න විපර්යාස කීපයක් ලියාගත්තා. ඊට පස්සේ යටි මුකුත් ලිව්වේ නැද්ද? විපර්යාස ටික ලිව්වට පස්සේ මුකුත් ලිව්වේ නැද්ද? නෑ සර්. ඔය විපර්යාස වල ලියන කාලෙන් කිව්වේ නැද්ද ප්‍රතික්‍රියාවක් වෙනවා නම් මේ විපර්යාස වලින් එකක් හෝ විය යුතුයි කියලා ලිව්වේ නැද්ද? කිව්වා සර්. වාක්‍යයක තියනවද? ලියාගෙන තියනවද? කොහෙද තැනක? තියෙනවා. තියෙනවනේ. හරි. එහෙනම් ලියාගන්න යටි මෙහෙම ලියන යටි ඡේදයක් විදියට රසායනික ප්‍රතික්‍රියාවල ස්වභාවය අනුව රසායනික ප්‍රතික්‍රියාවල ස්වභාවය අනුව රසායනික ප්‍රතික්‍රියාවල ස්වභාවය අනුව ඒවා ප්‍රධාන වර්ග හතරකි. ඒවා ප්‍රධාන වර්ග හතරකි. ලියාගන්න පුතේ ප්‍රතික්‍රියා වර්ග හතර රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. දෙවෙනි එක රසායනික වියෝජන ප්‍රතික්‍රියා. ඊළඟ තුන්වෙනි එක ඒක විස්ථාපන ප්‍රතික්‍රියා.
ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. හරි ඉස්සෙල්ලා ලියාගන්න. හරි. දැන් ලියා ගන්න පුතේ මාතෘකාව රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. right එයට ලියා ගන්න මෙහෙම මූලද්‍රව්‍ය හෝ මූලද්‍රව්‍ය හෝ මූලද්‍රව්‍ය සංයෝග හෝ මූලද්‍රව්‍ය සංයෝග හෝ සංයෝග එකතු වී සංයෝග එකතු වී නව සංයෝගයක් එකක් එතකොට ඒ කියන්නේ එකයි හැදෙන්නේ නව සංයෝගයක් සෑදීමේ ප්‍රතික්‍රියා රසායනික සංයෝජන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. හරි අපි ලියා ගන්න මෙහෙම A ධන B C මේක ලියා ගන්න A ධන B වලින් හැදෙනවා C හරි ඔතන උදේ මේ ඔයාලගේ පොත අචුපත පෙන්නන්න එකේ තියෙනවා පිටු අංක 90 චුට්ටක් පෙන්නන්න ප්‍රතික්‍රියා අපි 20ක් 30ක් ලියාගෙන තේරුමක් නැහැ අපි මේ 3ක් 4ක් ලියා ගමු ඒකත් ඉතින් මේ අපේ සිලබස් එකට අදාළ ටික ලියා ගමු කොහෙවත් කියනවා ලියාගෙන නිකන් උලුට දා ගන්න ඕනේ නැහැ නේ උලු පුරව ගන්න ඕනේ නැහැ නේ ඔයාලගේ පොතේ තියෙනවා ප්‍රතික්‍රියා 4ක් 90 පිටුව පෙන්නන්නේ ඒකේ තියෙනවා රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවල 4ක් තියෙනවා. අන්නේ ප්‍රතික්‍රියා 4 ලියා ගන්න ඉඳ තියාගන්න. ඔය මැග්නීසියම් ඔක්සිජන් මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. ඒ ටික 90 පිටුවේ ප්‍රතික්‍රියා 4ක් තියෙනවා. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා කියන මාතෘකාව යටතේ ප්‍රතික්‍රියා 4ක් තියෙනවා. අන්නේ ප්‍රතික්‍රියා 4 ලියා ගන්න ඉඳ තියාගන්න.
හරිද? හරි සර්. හරි හරි. ඉඩ දීලා ලියා ගන්න රසායනික වියෝජන ප්‍රතික්‍රියා කියලා. මාතෘකාව ලියා ගන්න රසායනික වියෝජන ප්‍රතික්‍රියා කියලා. රසායනික වියෝජන ප්‍රතික්‍රියා. හරි. ඒ අර ලියා ගන්න පුතේ මෙහෙම. යම් සංයෝගයක් වියෝජනය වී යම් සංයෝගයක් වියෝජනය වී සරල සංයෝග හෝ යම් සංයෝගයක් වියෝජනය වී සරල සංයෝග හෝ මූල ද්‍රව්‍ය බවට පත්වීමේ ප්‍රතික්‍රියා සරල සංයෝග හෝ මූල ද්‍රව්‍ය බවට පත්වීමේ ප්‍රතික්‍රියා රසායනික වියෝජන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. 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 මේක ලියා ගන්න. හරි සර් ලියාගත්තා. ඒකෙත් තියෙනවා පුතේ උදාහරණ 4ක්. ඒ උදාහරණ 4ත් ලියාගෙන තියාගන්න. ඔය පොතේ තියෙන උදාහරණ වල නිකන් ත්‍රිකෝණයක් වගේ සංකේතයක් තියෙනවනේ. ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? දන්නවද? රත් කරන ඔව් very good. රත් කරනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඒ 4 ලියා ගන්න ඉඳ තියාගන්න. වචන ප්‍රතික්‍රියාවත් ලියා ගන්න. හොඳේ නැත්නම් ඔයාලට ඔක සූත්‍ර විතර ලියා ගත්තට පස්සේ ඔක සංයෝග වල නම් මතක හිටින එකක් නැහැ. ඔක පොඩ්ඩක් ඒ භාවිත වෙනකන් පොඩ්ඩක් මේ එහෙම පුළුවන් නම් කියන්නේ සංකේත වලින් සූත්‍ර වලින් මතකයි නම් ඕනේ නැහැ. නැත්නම් සිංහල නුත් තම ලියාගෙන සංකේත ලියලා ප්‍රතික්‍රියා ලියා ගන්න. හරි. එහෙම ලියලා ඉඳ තියාගන්න. ඉඳ තියාගෙන මෙහෙම ලියා ගන්න. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. මාතෘකාව ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. හරි. එයාට ලියා ගන්න මෙහෙම මූලද්‍රව්‍යයක් මගින් යම් සංයෝගයක පවතින මූලද්‍රව්‍යයක් මගින් යම් සංයෝගයක පවතින මූලද්‍රව්‍යයක් විස්ථාපනය කර
සර් කායි පිටක් යන්නකෝ. මූල් ද්‍රව්‍යයක් මගින් යම් සංයෝගයක පවතින මූල් ද්‍රව්‍යයක් මගින් යම් සංයෝගයක පවතින මූල් ද්‍රව්‍යයක් විස්ථාපනය කර ඊට හිමි ස්ථානය අත් කරගෙන වෙනත් සංයෝගයක් සෑදීමේ ප්‍රතික්‍රියා ඒක විස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. හරි මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න ඉක්මනට බෝඩ් එකේ තියෙන එක. හරි සර් ලියාගත්තා. හරි උදාහරණ ලියා ගන්න පුතේ ඒකේ තියෙන උදාහරණ 4ක්. ඒ උදාහරණ 4 ලියා ගන්න 91 පිටුවේ තියෙන්නේ පෙළ පොතේ. right ඉතින් ලියා ගන්න මාතෘකාව ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. හරි ඉඩ තියලා ලියා ගන්න මෙහෙම යම් සංයෝගයක අඩංගු මූල් ද්‍රව්‍යයක් හෝ අයන ඛණ්ඩයක් වෙනත් සංයෝගයක අඩංගු මූල් ද්‍රව්‍යයක් හෝ අයන ඛණ්ඩයක් සමග හුවමාරු වීමේ ප්‍රතික්‍රියා අයන ඛණ්ඩයක් සමග හුවමාරු වීමේ ප්‍රතික්‍රියා
ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. ඒකේ අවසාන චුට්ටයි කියන්නකෝ. අවසාන ටිකද? ඒක කිව්වේ අවසාන යම් ආයි මුලින්දට කියන යම් සංයෝගයක අඩංගු මුල් ද්‍රව්‍ය හෝ මුල් ද්‍රව්‍යයක් හෝ අයන ඛණ්ඩයක් වෙනස් සංයෝගයක වෙනස් සංයෝගයක අඩංගු මුල් ද්‍රව්‍යයක් හෝ අයන ඛණ්ඩයක් සමග හුවමාරු වීමේ ප්‍රතික්‍රියා. වෙනස් සංයෝග පවතින මුල් ද්‍රව්‍යයක් හෝ අයන ඛණ්ඩයක් සමග හුවමාරු වීමේ ප්‍රතික්‍රියා ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. right මේක ලියා ගන්න. ඒකෙත් තියෙනවා පුතේ උදාහරණ 3ක් තියෙනවා. ඒ උදාහරණ 3ත් උතන ලියා ගන්න. හරිද? ඊළඟ දවස් ඊළඟට තියෙන මාතෘකාව තමයි රසායනික සමීකරණ මාතෘකාව. ඒක රසායනික සමීකරණ මාතෘකාවත් එක තමයි තුලිත කිරීම අපි කතා කරන්නේ. අපි මේ මාතෘකාව ගැන ඊළඟ දවසේ කතා කරනවා.